අයිබෝන් සුබුදැස්සනක් වේවා ඔබට. උදා වී තිබෙන්නේ ජූලි මාසේ 3 වෙනිදා සෙනසුරාදාව. සතියන්තයේ අපි හමු වීම අපි මේ විදිහට ආරම්භ කරමු. අද පුවත් වාර්තා අතර විවිධ කාරණා දකින්නට පුළුවන්. ඊ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති කිහිපය පිළිබඳව සහභාගී කළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව ඊළඟට ගත්තාම මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුණ හෙද වර්ෂණය ආදී කාරණා. ඒ අතරේ අපි ප්‍රධාන අවධානය දෙන්නට හිතුවා මේ දිනමින පුවත් වාර්තාවක වගේම අනෙක් පුවත් පත්වලත් යම් යම් ආකාරවලින් පළ කරලා තිබෙන ළමයින් 100ට අඩු පාසල් මේ මාසේ විවෘත කිරීමේ සැලසුම පිළිබඳ කාරණාවට. දිනමිනේ වාර්තා කරනවා ළමයින් 100ට අඩු පාසල් මේ මාසේ විවෘත කිරීමට සැලසුම්. පළමු අදියරේදී පාසල් 2962ක් ආරම්භීමට පියවර. මේ පාසල් ආරම්භය කියන කාරණාව ගත්තාම එය බොහොම අවශ්‍ය තත්ත්වයක පසු වෙන්නේ. ඒ වුණත් එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකාරය අනුව තමයි පාසල් ආරම්භය තීරණය කරන්නට වෙන්නේ. මේදී විශේෂයෙන් පාසල් කාර්ය මණ්ඩලවලට ගුරුවරයන් ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩල ඇතුළු සෑම දිනාටම එන්නත ලබා දීම කියන කාරණාව අතිශය වැදගත් එකක් වෙනවා. ගුරුවරුන්ට ලබන සතියේ සිට එන්නත් කියලත් මේ වාර්තාවේ තවදුරටත් අපට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ එක්කම ඒ පුවත් වාර්තාවටම සම්බන්ධ කරලා තිබෙනවා ජනාධිපතිවරයාගේ ප්‍රකාශයකුත්. බස්නාහිර පළාතේ අවුරුදු 30ට වැඩි සැමටම ජූලි 31ට පෙර එන්නත් දෙන්න ජනපතිගෙන් සෞඛ්‍ය අංශවලට නියෝගයක් ලැබුණු බව සඳහන් වෙනවා. අප ප්‍රමුඛ අවධානය යොමු කරේ පාසල් ආරම්භය පිළිබඳව. මෙන්න මේ කාරණා දෙකම අද දිනමින පුවත්පත මුල් පුවත් විදිහට වාර්තා කරලා තිබෙන ආකාරය. කෙසේ වෙතත් මේ පාසල් ආරම්භය බොහෝ දෙනා බලාපොරොත්තුෙන් සිටින තත්ත්වයක්. හැබැයි එහෙමයි කියලා කලබලයට කරන්න පුළුවන් කාරණාවකුත් නෙවෙයි. රටේ අනිකුත් කටයුතු ආරම්භ කරනවා වගේම පාසල් ආරම්භ කිරීම පහසු වන්නේ නැහැ. ඒ ඊටම අවදානම් සහගත කටයුත්තක් වෙන්න පුළුවන් මේ වාතාවරණය ඇතුළත විශේෂයෙන් ඩෙල්ටා ප්‍රභේදය රට තුල තිබෙන බවට සෞඛ්‍යයේ ඉහළ බලධාරීන් පවා පිළිගන්නා තත්ත්වයක එය ඊටාත්ම හොඳින් සිතා බලා ගත යුතු තේන්දුවක්. අප සූදානම් මේ අතරේ ඊයේ ප්‍රවෘත්ති විකාශයේ අඩංගු වුණු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාන්ගේ අදහස් දැක්වීමක් ඔබ වෙත යලිත් ගෙන එන්නට. මේ රටේ පාසල් දිගින් දිගටම වසා දමලා තියන්න පුළුවන් කමක් නැහැ. පියවරෙන් පියවර ප්‍රායෝගික ලෙස සැලැස්මක් හැදිය යුතුයි කියලා පාසල් විවෘත කිරීම සඳහා. පාසල් 1439ක ළමයි ඉන්නේ පාසලකට 50කට අඩු වෙන. ළමයි 51යි 100යි අතර ඉන්න පාසල් තියෙනවා 1523. පාසලකට ළමයි 100කට අඩුවෙන් ඉන්න පාසල් අපේ රටේ තිබෙනවා 2962ක්. සම්පූර්ණ පාසල් සංඛ්‍යාව 10165ක් පමණ. ඒකෙන් 3000කට ආසන්න පාසල් සංඛ්‍යාවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නේ 100. එම නිසා මේ පාසල් ප්‍රථම පියවරක් හැටියට විවෘත කිරීම සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙල කාලෝචිතයි කියන තීරණයට අපි එළඹුණා ඊයේ අතිගරු ජනාධිපතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවේදී. අධ්‍යාපන අමාත්‍යතුමා පැහැදිලි කළා වගේම දිගින් දිගටම පාසල් වහගෙන මේ විදිහට ඉදිරියට යන්නටත් බැහැ. මේ වන විටත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට දැඩි බලපෑම් මෙල්ල වෙලා තිබෙනවා. යම්කිසි පිරිසකට එහි ගැටලුවක් නැති වෙන්නට පුළුවන් මේ මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරීමේ පහසුකම් තියෙන දරුවන්ට ඒ පහසුකම් තියෙන පාසල් වලට ඒ ගුරුවරයන්ට මේ ගැටලුවකින් තොරව කළමනාකරණය කර ගැනීම යම් හැකියාවක් තියෙන්න පුළුවන් වුණාට දුෂ්කරතා රැසක් මැද තමයි දරුවෝ බොහෝ දිනෙක මේ රටේ ජීවත් වෙන්නේ අධ්‍යාපනය හදාරමින් ඉන්නේ කියන එක අප විශේෂයෙන් අවධාරණය කරන්නට ඕනේ. ඒ සමග අප ඊළඟ අවධානය යොමු කරනවා මේ ක්‍රියාත්මක වෙන හෙද වර්ජනය නිසා ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව. ලංකාදීපය ප්‍රධාන සිරස්තලය කරගෙන තිබෙනවා මේ කාරණාව. හෙද වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටෙයි. රෝගීහු හඬා වැටෙති. බාහිර රෝගී අංශ වසා දමලා එන්නත් දීමත් නවතයි. දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙච්ච මේ හෙද කාර්ය මණ්ඩල අසනීප නිවාඩු දැමීම පිළිබඳව තත්ත්වයක් එක්ක රජයේ රෝහල්වල තත්ත්වය පිළිබඳව තමයි මේ ලංකාදීප පුවත්පත අනාවරණ කරන්නේ. රෝහල් බොහෝමයක තත්ත්වය සොයලා බැලුවාම රෝගීහු දැඩි ලෙස දුෂ්කරතාවලට මුහුණ දුන්නා. ඒ වගේම තමයි සායන ආදියට සහභාගී වන නිරන්තරව බේත් ලබා ගන්නා
අපේ වැඩිහිටි ප්‍රජාව ඇතුළු ලෙඩ්ඩු බොහොම අසීරුතාවයට පත් වුණා. ඒ අය ඇතැම් අය සමහර වෙලාවට බොහෝ දුර බැහැර ගෙවාගෙන එන්නේ. සමහර අයට රූපවාහිනියක්වත් නැහැ මේ ගැන තොරතුරු දැනගන්න. මාධ්‍ය ඇසුරක් නැහැ ඒ අයට මේ ගැන තොරතුරු දැනගන්න මෙහෙම වර්ජනයක් ක්‍රියාත්මක වෙනවා කියලා. නොදැන ආපු අය අන්ත අසරණ භාවයට පත් වුණා මේ වර්ජන ක්‍රියාමාර්ගය නිසා. Taman පත් වෙලා ඉන්න යම් අසීරුතාවයක් හැමුවේ Tamanගේ ඉල්ලීම් නොලැබීම් හැමුවේ ඒ ඉල්ලීම් දිනා ගන්න වැඩපිළිවෙලක් විදියට මේ විදියට වර්ජන ක්‍රියාමාර්ගවල යෙදෙන්න පුළුවන් වුණාට මේ වගේ කාලවකවානුවක එකතරම් දුරට සුදුසුද කියන එක පිළිබඳව දසතින් ප්‍රශ්න කරන වෙලාවක තමයි හෙද වර්ජනය තවදුරටත් ඊයේ දවසෙත් ක්‍රියාත්මක වුණේ. මේ පිළිබඳවත් අප සතුව පුවත් වාර්තාවක් තිබුණා. අප දැන් සූදානම් වෙන්නේ ඒ ඔබට නරඹන්න අවස්ථාව දෙන්න. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද සංගම් ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් ඊයේ දිනේදී වැඩ වර්ජනයක් ආරම්භ කළා. සිය ඉල්ලීම් සඳහා බලධාරීන්ගෙන් නිසි විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය දෙවන දිනටත් අද දින ක්‍රියාත්මක කිරීමට හෙද සංගම් තීරණය කර තිබෙනවා. මේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක රෝහල්වල වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබූ ආකාරයයි. බැරි මිනිස්සු රත්තිය දෙනවනේ මහත්තයා. හරි අමාරුයිනේ. ටීවී එකක් නැති හින්දා අපි දන්නේ නැහැ මේවා. අද තමයි දිනේ තියෙන්නේ. ඒගොල්ලෝ කියනවා ස්ට්‍රයික්ලුයි. ඉස්සුරුම ඇහුවා සනීපද කියලා. සැපද කියලා. දැන් සැපත් ඉවරයි සනීපත් ඉවරයි. මේ අහිංසක පිටාල් තියෙන අහිංසක මිනිස්සු මොනවත් කරගන්න බැරි. ඒකට වඩා විකලාංග. අපි කියන්නේ හිතන්න ඕනේ. මෙම වර්ජනය හේතුවෙන් බාහිර රෝගී ප්‍රතිකාර සේවා ලබා ගැනීම සඳහා පැමිණි රෝගීන්ට මෙන්ම නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ටද දැඩි අපහසුතාවයන්ට මුහුණ පෑමට සිදු වුණා. මේක හෙට උදේ 4 තමයි අවසන් කරන්න නියමිත. ඒ වගේම ලංකාවේ තියෙන රෝහල් 1100ක මේ ක්‍රියාමාර්ගය ඉතා සාර්ථක වුණා. මහජන සෞඛ්‍ය සේවාවේ සාර්ථක වුණා. එදා අධ්‍යාපන අංශයේ විදුවල් 17ක කිසිම නිලධාරියෙක් සේවයට වාර්තා කරේ නැහැ. 38000ක් මේ ක්‍රියාමාර්ගයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒත් එකම ආණ්ඩුව පැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ පැත්තෙන් ධනාත්මක ප්‍රතිචාරයක් අපට තාම පේන්නේ නැහැ. විවිධ කාරණාවලට අත්සන් තිබ්බා අරක කරා මේක කරා කියලා කිව්වට මේ හැම එකටම බාලගිරි දෝෂය වගේ කිසිම ඉල්ලීමක් ධනාත්මකව අපිට ලබා දෙන්න තවමත් කටයුතු කරලා නැහැ. හෙද සංගම් විසින් සිදු කරන වැඩ වර්ජනය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළ කළේ මෙවන් අදහසක්. අපි දන්න බහුතරයක් වූ හෙදියන් මේ වෘත්තීය සංගම් ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න කැමැත්තෙන් නෙමෙයි. උන්ට විකල්පයක් නැති වෙලා තියෙනවා. ඒ නිසා ඒ හෙදියන්ට තියෙන ගෞරවය නැති කරන්න, හෙදිය දිහා වෛරයෙන් බලන තත්ත්වයට පත් කරන මේ හෙද සංගම් නායකයෝ කටයුතු කරනවා. සෞඛ්‍ය සේවයට ඇවිල්ලා තියෙන දේශපාලනය කරන්න නම් එතන විශාල වැරද්දක් තියෙනවා. තමුන්ට පාර්ලිමේන්තුවට යන්න උවමනාවකට හෝ නැත්නම් තමුන්ගේ දේශපාලන ගමන විවෘත කර ගැනීමට හෝ සෞඛ්‍ය සේවය යොදා ගන්න බෑනේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම හෙද වර්ජනයට එල්ල කරන චෝදනා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා මෙලෙස අදහස් පළ කළා. රජයේ වෛද්‍ය සංගම කියන මේ කඩාකප්පල් කරන් කියනවා. ඒගොල්ලෝ කරපු ඒවා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග. අනිත් මිනිස්සු කරාම කඩාකප්පල් ක්‍රියාමාර්ග. පහුගිය අවුරුදු 5 ඔච්චර හොඳ සෞඛ්‍ය සේවයක් ගොඩනගලා තියෙද්දි සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කිරීමක් නේ ඔය වෛද්‍ය සංගමය කරේ. දැන් අද ඒ සෞඛ්‍ය සේවයේ අන්තිම බිඳුවටම වැටිලා තියෙද්දි දැන් ඉන්නවා එක එක්කෙනා පිටිපස්සේ ඇමතිවරුයි ජනාධිපතිවරුයි පිටිපස්සේ ඇවිද ඔය සභාපති ඇතුළු කට්ටිය රස්තිය අදුවේවි ඉන්නවා. මේ අතර බස්නාහිර පළාතේ ප්‍රවාහන සහ ගිලන් රතු රියදුරු සංගමය පැය 24ක ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. හෙද වර්ජනයත් එක්ක කියවුණු අවසාන කාරණාව ගිලන් රත රියදුරු සංගමය ගෙන යන වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අප මීට පෙරත් විශේෂයෙන් ඔවුන් පිළිබඳව යම් අවධානයක් යොමු කරමින් අදහසක් ඉදිරිපත් කළා. ඊටාම දුෂ්කර කාර්යයක වුණුත් මේ වෙලාවේ නියැලෙනවා මේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ. ඇතැම් වෙලාවට ඊටාම දුරට රෝගීන් ගෙන යන්න යම් මධ්‍යස්ථානවලට ගෙන යන්න මේ ආදී කාරණාවලදී ඔවුන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. වෙහෙස නිවා ගන්න තිබහට කහට කෝපයක්වත් බොන්න කොතනකවත් නවත්ව ගන්නවත් මොනවත්වත්ම පහසුකමක් නැතිව පැය ගාණක් අඛණ්ඩව මේ ගිලන් රථයත් අරගෙන මේ අවදානම් ගමන යන්න වෙලා තියෙන තමන්ගේ ජීවිත අවදානමත් නොතකා මේ රාජකාරිය යෙදෙනකොට මීට වඩා තමන් පිළිබඳව සොයා බලන්න කියලා තමයි ඔවුන්ගෙන් මෙලෙස ඉල්ලීම් ඉදිරිපත් වෙන්නේ. ප්‍රධාන වශයෙන් ඉල්ලීම් 7ක් මුල් කරගෙන තමයි හෙද වර්ජනීය ක්‍රියාත්මක වෙන්නේ. දැන් අද උදෑසන රත්නප්‍රිය මහත්මයා කිව්වා වගේ අද උදෑසන 7
අතට මේ අවසන් කරන්නට බලාපොරොත්තු වෙන අතරේ පුවත් වාර්තා තුල අපට දකින්නට පුළුවන්කම ලැබුණා. හෙද ඉල්ලීම් 7න් 5ක් දෙයි 2ක් එන අයවැයෙන් ජනපති මුරුත්තෙට්ටුවේ හිමි සාකච්ඡා පළදරයි කියලා මේ හෙද වර්ජනය පිළිබඳව වාර්තා කරනවා. වගේම අද ලංකාදීප පත්‍රයේ එහෙම වාර්තාවකුත් අපට දක්නට ලැබෙනවා. මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඊයේ මාධ්‍යට සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා තමන් එක්ක කතා කළා. පවිත්‍ර නෝනා සෞඛ්‍ය ඇමතිතුමිය තමන් එක්ක සාකච්ඡා කළා. ඇය කිව්වයි කියලා මේ භාණ්ඩාගාරයේ තියෙන මුදල් ප්‍රශ්නයක් නිසා තමයි මේ කාරණාව පිළිබඳව එකවරම පිළිතුරක් ලබා දීමට නොහැකිව තිබෙන්නේ කියලා. කෙසේ වෙතත් තමන් මේ කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ජූලි 7 වෙනිදාට කලින් ස්ථිරසාර විසඳුමක් බලාපොරොත්තු වෙනවා කියලා තමයි මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ. කෙසේ හෝ වේවා කවුරු නිසා හෝ කවුරු මේ විදියට විරෝධතා දැක්වා හෝ වේවා අසරණ රෝගී ජනතාව තමයි තවදුරටත් පීඩාවට පත් වෙන්නේ කියන එක නම් බොහොම සැබෑ තත්ත්වය. ඒ අතරේ මෙහිදී විශේෂයෙන් අපට පේනවා මේ හෙද සංගම් වඩාත් රජයටත් වඩා මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට යම් විරෝධයක් දක්වන ආකාරය. ඔවුන්ට තිබෙන විරෝධයද මේ වර්ෂණයක් පිටින් එළියට එන්නේ කියලාත් අපට වෙලාවකට හිතෙනවා. මෙහිදී විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට දෙන පාස්කම් වෛද්‍යවරුන්ට ලබා දෙන දෙයිමනා දේවල් වලදී අනෙකුත් රෝහල් කාර්ය මණ්ඩලවලට විශේෂයෙන් හෙද මේවා නොලැබීම පිළිබඳව තමයි ඔවුන්ට දැඩි ලෙස ගැටලුවක් පවතින්නේ. ඒ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැක්වූ අදහස් අපට අසන්නට දකින්නට ලැබුණා. ඇතැම් කාරණා පිළිබඳව ගත්තාම ඔවුන්ටත් මේ ආකාරයේම චෝදනා එල්ල වෙනවා. මේ දේශපාලනීකරණය වීම ආදී කාරණා ඔවුන්ටත් මේ ආකාරයෙන්ම පෙරලා එල්ල වෙන බවත් අපට සමාජය තුළ දක්නට ලැබෙන තත්ත්වය. මේවත් කියන්නට ඕනේ. ඒ සමග අද ඇතුල්පිටු වාර්තාවේ ලංකාදීපේ වාර්තා කරනවා හෙද සරසවිය ආරම්භ කිරීම, යහපාලන රජයේ සමයේ අත්හිටුවා ඇති මාණ්ඩලික තත්ත්වය නැවත ලබා දීම, අත්හිටුවා ඇති 3 ශ්‍රේණියෙන් 2 ශ්‍රේණියට උසස් වීම වසර 5ක් ලෙස සහ 2 ශ්‍රේණියෙන් 1 ශ්‍රේණියට වසර 7න් උසස් කිරීම, රුපියල් 20,000ක වාර්ෂික නිල ඇඳුම් දීමනාව ලබා දීම, දැනට පැය 36ක රාජකාරී කාලය සතියකට දින 5ක ඒ කියන්නේ පැය 30ක කාලයක් ලෙස සැලකීම විශේෂ කමිටුවක අධ්‍යයනයට යොමු කිරීම යන කරුණු 5 වහාම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා මෙහිදී එකගත්වය පළ කරලා තියෙනවා කියලයි සඳහන් කරන්නේ. මූලික වැටුපෙන් අමතර සේවා දීමනාව ලබන අයවැයෙන් ලබා දෙන්න එකගත්වය පළ කළා කියලත් තවදුරටත් මේ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව වාර්තා අද දවසේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අපි අවධානය යොමු කරන්නට කැමති තවත් කාරණාවක් වෙත විශේෂයෙන්ම ඊයේ දවසේදී වඩාත් අවධානය දිනාගත් තවත් පුවතක් බවටත් මේ පත් වුණා. නව සංවර්ධන ක්‍රියාදාමයන් ජනතා අයිතියට පත් කිරීම සහ ආරම්භයට පත් කිරීම පිළිබඳව දිනමිනාද වාර්තා කරනවා. කොවිඩ් කියා හැමතේම නතර කළා නම් ජනතාව මීට වඩා දුක් විඳිනවා. සංවර්ධන වැඩ කිහිපයක් අරඹමින් අගමැති කියයි කියලයි සඳහන් කරන්නේ. අප දකිනවා දිනමිනගෙන එන එම වාර්තාව වගේම අද දවසේ දිවයින පුවත්පතේ ඡායාරූප සටහනක් සහිතව දක්ෂිණ අධිවේගී කපුදුව අන්තර්හුවමාරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරේ කියලා එපමණක් නෙවෙයි තවත් සංවර්ධන ව්‍යාපෘති දෙකක් පිළිබඳව අපට මේ සමග කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊයේ දවසේ සුවිශේෂ උත්සවයක් සමාරම්භයක් එහිදී ලබා ගනු අපට දක්නට ලැබුණා. කපුදුව අන්තර්හුවමාරුව ඒ වගේම සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය කොළඹ ලෝටස් පාරේ ඉදී කිරීමට යෝජිත නව ගොඩනැගිල්ල සඳහා ආරම්භය ලබා ගැනීම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව තමයි මේ මහල් 17කින් සමන්විත නව ගොඩනැගිල්ල ඉදි කරන්නට යන්නේ. තැන් කිහිපයක විසිරීලා තියෙන වරායට අදාළ යම් යම් කාර්යාල එකම ස්ථානයකට අරගෙන ඇවිල්ලා එකම වහලක් යටින් මේ සේවාවන් ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා තමයි ප්‍රකාශ කෙරෙන්නේ. ඊළඟට ගත්තහම පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටිබිම් මග ජනතා අයිතියට පත් කිරීම මේ ආදී කාරණා අරලියගහ මන්දිරයේ සිට නව තාක්ෂණයේ උසේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවනවා අපට දකින්නට ලැබුණා. ඒ පිළිබඳ පුවත් වාර්තාවක් අප සතුවේ දැන් එය නරඹමු. සංවර්ධනයෙන් පෝසත් වෙනවා වගේම ඊට සමගාමීව භෞතික සංවර්ධනයෙන් ඉදිරියට යන්න ඕන. ඒ වගේමයි දේශීය නිෂ්පාදන ආර්ථිකය සවි බල ගන්නවන්න නම් අනිවාර්යයෙන්ම රටේ මාර්ග පද්ධතිය දියුණු කළ යුතුයි. අධිවේගී මාර්ග පද්ධතියම පහසුව විඳින ජනතාව මේ බව හොඳින් දන්නවා. ඉතින් දුෂ්කරලයි කියලා අත්හරලා තිබුණු ගම්මාන කීයක් නම් මේ අධිවේගී මාර්ග පද්ධතිය සමග දියුණුවා. ඒ ජනතාව අද රෝහලකට යන්නේ, තමන්ගේ ගොවිතැන් භෝග අලෙවි කරන්නේ, නගරය හා සම්බන්ධ වෙන්නේ මේ අධිවේගී මාර්ග. විතරක් නොවේ පරම්පරා ගණනාවක් නුදුටු දියුණුව
ගමට විවෘත කරන්න ප්‍රවේශයක් විදියටත් මේ ජනතාව මේ අධිවේගී මාර්ග පද්ධතිය දකිනවා. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රාජ්‍ය සතු වගකීමක් කියලා අපි විශ්වාස කරනවා. අපි සියලු ක්‍රියාමාර්ග ගන්නේ මේ රටේ ජනතාවගේ ආරක්ෂා කරගන්න. ඔවුන්ගේ ජීවිතවල වටිනාකම දන්න නිසා අපි එන්නත් කරන්නේ අඛණ්ඩව සිදු කරනවා. ඒක අපි නතර කරන්නේ නැහැ. කොවිඩ් නිසා හැමදේම නෑ බෑ කියලා නතර කළා නම් අද ජනතාවට ඊට වඩා දුෂ්කරතා මතුවෙන විදිය උදන්න. අපි මේ ජනතාව රැක බලා ගන්නවා. කොවිඩ් තත්ත්වය මැදවත් සංවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යමින් රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම ආරමුණ බව තමයි අග්‍රාමාත්‍යවරයාගේ පැහැදිලි කිරීම තුළ තිබෙන්නේ. ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්ම තුලත් එය සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන බව තමයි කියවෙන්නේ. මේ අතරේ අපට යම් විපක්ෂ මත දැක්වීමකුත් දකින්නට පුළුවන්. දිවයින පුවත්පතේ වැනි වාර්තාකරණයක් ආණ්ඩුව සාගතයක් රටට ගේනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ ආණ්ඩුව ගැනු ලබමින් තිබෙන ඇතැම් තීන්දුව තීරණ හමුවේ රට සාගතයකට තල්ලු විය හැකි බවටයි කියන්නේ. ලංකාදීපෙත් තියෙනවා වාර්තාවක් රට සාගතයකට තල්ලු වෙනවා කියලා විපක්ෂ නායකවරයා පුටා දක්වමින් මෙන්න දිවයින පුවත්පතේ තිබුණු වාර්තාව ආණ්ඩුව සාගතයක් රටට ගේනවා කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා උපුටා දක්වමින් ඊළඟට අපිට දකින්නට පුළුවන් දින මින පුවත්පතේ අද වාර්තාවක් දකින්නට ලැබෙනවා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හික්ට අපුහාමි විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදහස් පළ කිරීමක් ස්වයංග්‍රකයා ලාභී නගා සිටුවන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ කියලා තමයි ඔහු චෝදනාවක් නගන්නේ. එය මෙලෙස පුවත් වාර්තා අතර අපට මුණ ගැසෙනවා. දැන් මේ ආණ්ඩුව සාගතයක් නිර්මාණය කරන්න යනවා කියන චෝදනාව විශේෂයෙන් නගන්න හේතුව තමයි කාබනික පොහොර පිළිබඳ කාරණාව. අපි දකිනවා ඇතුල් පිටු වාර්තා තුලත් මේ පිළිබඳ සාකච්ඡා වෙනවා. ජනාධිපති රසායනික පොහොර තහනම් කළේ ජනතාව වකුගඩු රෝගයෙන් පීඩා විඳින නිසායි. ඇමති චමල් රාජපක්ෂ පොහොර විරෝධතා පිටුපස දේශපාලන පක්ෂ ඉන්නවා කියලා ඔහු තවදුරටත් මේ කාබනික පොහොර නිපදවීමේ අවස්ථාවකට සහභාගී වෙමින් දැක්වූ අදහස් පෙළක් අපට දකින්නට පුළුවන් මේ ඇතුල් පිටු වාර්තාවේ. ඊළඟට ඇමති මහින්ද අමරවීර කියපු කතාවකුත් මේ පිටුවේම තියෙනවා. ගොවියාට ගොවිතැනට පොහොර නැතිවීම දරුවන්ට කන්න දෙන්න බැරි වූ විට මව්පියන්ට දැනෙන වේදනාවට සමානයි කියලයි අමරවීර ඇමතිතුමා නම් කියන්නේ. ඒ අතරේ මිතියස් වාකේමාකර් මැතිතුමා සමගි ජනබලවේගයේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයෙක් විදිහට එතුමා කියනවා සමගි ජනබලවේගය දැක්මක් සූදානමක් සහිත දක්ෂයන් පිරි කණ්ඩායමක් කියලා. එහෙම කිව්වට මේ දැක්මක් දක්ෂයන් සමූහයකකින් සඳුන්ලත් කණ්ඩායමට එකතු වුණු ඇතැම් පිරිස් යලිත් Tamanගේ මහගෙදරට යන ස්වරූපයකුත් දක්නට ලැබෙනවා. ලංකාදීප වාර්තාවක තියෙනවා සජාපට සහාය දුන් වත්තල නගර සභා මන්ත්‍රීහු 8ක් එජාපයට එකතු වුණා කියලා. මීට කලිනුත් ගම්පොළ දී එවැනි තත්ත්වයක් පිළිබඳව වාර්තා කරන්නට පුළුවන් වුණා අපට. පළාත් පාලන මන්ත්‍රීවරු කීප දෙනෙක් මේ අවස්ථාවේදී එකතු වීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ මහලෙකම් පාලිත රංගි බණ්ඩාර මහතා මුණ ගැසිලා ඒ විදිහට පක්ෂයේ සමග එක්සත් ජාතික පක්ෂයේ සමග යලිත් එකතු වෙන්නට කටයුතු කළා කියලා අපට දකින්නට ලැබුණා. අප තවත් කාරණා කීපයකට ඉක්මනින්ම අවධානය යොමු කරමු. දිවයින ප්‍රධාන සිරස්තලයක දැක්වෙනවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ලොක්කෝ පැන යති. නිරෝධානය වන මන්දමානසික වැඩිහිටියෝ බඩගින්නේ. කටුනායක සීදුව දුම්රියපල පාරේ පවත්වාගෙන යමින් තිබූ මන්දමානසික රෝගීන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි පළමු පෙළ ආශ්‍රිතයන් පිරිසක් නීති විරෝධී ලෙස ඔවුන්ගේ නිවෙස්වලට යවා එම පාලනාධිකාරියද හොර රහස්‍ය පැනගොස් ඇති බවයි කියන්නේ. මේ කොවිඩ් පාලන කටයුතුවලදී කිසිසේත්ම නොවිය යුතු තත්ත්වයක් තමයි අපට මේ පුවත් වාර්තාව තුළින් දකින්නට පුළුවන්කම තිබෙන්නේ. සංචරණ සීමා කැඩු බස් 3ක් අල්ලයි. මගින් 3 දෙනෙකුට කොවිඩ්. මේ ඇවිල්ලා පළාත් සීමා උල්ලංඝනය කරමින් අයථා විදිහට උතුරට යන්න ගිය සුකෝපභෝගී බස් 3 පිළිබඳව කාරණාව තමයි අද දිවයින පුවත්පත මෙලෙස වාර්තා කරනවා අපට දක්නට ලැබෙන්නේ. ඒ අයව අත්අඩංගුවට අරගෙන තියෙනවා. බස් 3ේම රියදුරු කොන්දොස්තර මහත්වරු ඇතුළු පිරිසම මෙහිදී සුවිශේෂ කාරණාවක් තිබෙනවා. එක බස් එකක ආසාදිතව 3 දෙනෙකුත් ඉඳලා තිබීම. මේ වෙලාවේ විවිධ ක්‍රම පාවිච්චි කරලා අපි කියනවා වංගු ගහලා වෙට්ටු දාලා මොනවා කරලා හරි Tamanගේ අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට යාමද වඩා වැදගත් වෙන්නේ. නැත්නම් මේ පවත්නා මාර්ගෝපදේශ අනුගමනය කරමිනට අනුගතව කටයුතු කිරීමද වඩා වැදගත් වෙන්නේ කියලා අප සිතා බැලිය යුතු තත්ත්වයක් තමයි මේ පෙන්눔 කරන්නේ. මොකද සාමාන්‍ය තත්ත්වයට වඩා එහා ගියපු ඩෙල්ටා ප්‍රභේදය පිළිබඳව සෑහෙන කතා බහක් තිබෙන වෙලාවක ඒ ගැන අවධානය යොමු වෙලා තිබෙන වෙලාවක වඩාත්
ප්‍රවේශම් වීම වැදගත්. අපි අතරේ අවධානය දෙමු දිනමින පුවත්පතට මෙතෙක් උපුටා නොගත් වාර්තා කීපයක් වෙත. ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් විත්තිකරු 6ක් නිදහස්. එවක නාගරික සංවර්ධන අධිකාරී ලේකම්වරයා විදියට හිටපු ආරක්ෂක ලේකම්වරයා විදියට හිටපු ගෝඨාභය රාජපක්ෂ වර්තමාන ජනාධිපතිවරයාට තමයි මේ පිළිබඳව ප්‍රධාන වශයෙන්ම චෝදනාව එල්ල වුණේ. හැබැයි එතුමා ජනපති පදවියට පත්වීමත් එක්ක එතුමාව මේ චෝදනාවෙන් නඩුවෙන් නිදහස් කෙරුණා. අනෙක් අය පිළිබඳව තමයි මේ නඩු කටයුතු දිගටම ක්‍රියාත්මක වුණේ. ඒ අනුව ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවෙන් විත්තිකරුවෝ 6ක් නිදහස් කියලත් මීට අදාළ ගෙවීම් කටයුතු ඩී.ඒ. රාජපක්ෂ පදනමෙන් සිදු කරලා තියෙනවා කියලා තමයි මේ පිළිබඳ වාර්තා තවදුරටත් දැක්වෙන්නේ. ඉන් පස්සේ කතරගම ඇසල මංගල්‍යයේ 10 වනදා සිට 23 වනදා තෙක් පැවැත්වෙන බව වාර්තා කරනවා. විදේශ මුදල් රටින් පිටවීම සීමා කරයි කියලත් අද දිනමින පුවත් වාර්තාවක දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට ජාතීන් අතර ඒකාග්‍රතාව ඇති කිරීමට ගත් පියවර යුරෝපා සංගමයට කියයි කියලත් දිනමින වාර්තාවක දැක්වෙනවා. GSP+ සහනයට දැඩි ලෙස බලපාලා තිබෙන කාරණාවක් බවට පත් වුණා මේ ජාතීන් අතර යම් ආකාරයක සමානාත්මතාවයේ සැලකීමක් පිළිබඳව වුන් බලාපොරොත්තු වීම යම් කාරණා මේ ආදී වශයෙන් පෙන්වා දුන්නා මේ GSP+ සහනය පිළිබඳව. ඊළඟට දිවයිනේ අපට දකින්නට පුළුවන් රංජන්ට ජනාධිපති සමාව දෙන්න හිටපු කතානායක කරු ජයසූරිය මැතිතුමා කරන ඉල්ලීමක් මේ විදිහට දිවයින පුවත්පතේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. දැන් පසුගියදා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමාට ලබා දීපු නිදහසත් එක්ක සභාවත් එක්ක තමයි මේ සියලු කාරණා යලිත් කරලියට එන ස්වරූපයක් දක්නට ලැබෙන්නේ. ඒ නිසාම ඇතැම් පාර්ශ්ව මේ පිළිබඳව තර්ක විතර්ක ගොඩනගනවා අපට අසන්ට දකින්නට ලැබෙනවා. එහෙම සමාව දෙන්න තරම් වැරදි තීන්දුවක් නම් අරගත්තේ ඒ වැරදි තීන්දුව ගත්තු විනිසුරුවරුන් පිළිබඳව මොකද කරන්නේ? ඒ පිළිබඳව කටයුතු කරන්නේ නැද්ද කියලා රාජ්‍යයෙන් විමසනවා කියලත් අපි ඒ සමග බලමු දිවයිනේ තවදුරටත් මොනවද තියෙන්නේ. අපි උපුටා ගත්තු කාරණා තමයි බොහොමයක් දක්නට ලැබෙන්නේ. අතරේ අන්තර්ජාල දැන්වීමක් පළ කරමින් දැරියක් අපයෝජනය කළ සිද්ධියට අදාළව STF කොස්තාපලු දැලේ කියලා මේ පිළිබඳ වැඩි විස්තර ඉරිදා පුවත්පත්වල අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. හෙට මේ ගැන වැඩිදුර කාරණා ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙන අවසාන වශයෙන් ලංකාදීපයට අවධානය යොමු කරන්නටයි සූදානම. ඒ අතරින් චීන එන්නත් තව ලක්ෂ 10ක් තව මිලියනයක් මෙරටට ලැබීම පිළිබඳව වාර්තා අපට දකින්නට පුළුවන්. ඊළඟට ඇස්ට්‍රාසෙනිකා එන්නතේ එකින් දෙකට කාලය සති 45යි විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන. ඒක තමයි හොඳම කාලය කියලා දැන් කියන්නේ. ඊළඟට ඩෙල්ටා රෝගීන්ගේ ආශ්‍රිතයන් කිසිවෙකුට වෛරසය බෝ වී නැහැ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් උපුටා දක්වමින් ලංකාදීප පුවත්පතේ ගෙනෙන වාර්තාවකුත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට අවසාන වශයෙන් අපි උපුට ගන්නේ මේ අජිත් රෝහණ මහතාට ලැබිච්ච ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර පිළිබඳව සුභාශිංසන එක්කාසු කරමින් එතුමන්ට මේ පිළිබඳව පුවත ඔබට ඉදිරිපත් කරන්න. එතුමා වැඩ බලන රාජකාරියේ යෙදුණා. පහුගිය දින කීපය තුළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මින් ඉදිරියට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස් වීම ලබනවා. අපේ සුභාශිංසන එතුමන්ට. එතුමන් නිරන්තරව මාධ්‍ය සමග බොහොම කුළුපගව කටයුතු කරන පොලිසියේ ඉහළ නිලධාරියෙක්. එමනම් අපි සමුගන්නවා. යලිත් හෙට උදෑසන ඔබ හමු වන බලාපොරොත්තු වෙන අද දවසේ අනෙකුත් ඉදිරි විශේෂාංගයක රැඳෙන්නට ඔබට ආරාධනා කරමින් සුවදායි දවසක් පතමි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.